නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. පිංහතුනි, බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙන්නේ ඉතාම කලාතුරකින්. බුදු කෙනෙක් පහළවීම ලෝකේ අතිශයින්ම දුර්ලභ කාරණය. බුද්ධෝ හවේ කප්ප සතයෙහි දුර්ලභෝ. බුද්ධ කියන වචනයේ පවා ලෝකේ කල්ප 100 ගණනකිනුත් දුර්ලභයි. එවැනි දුර්ලභ බුද්ධ ශාසනයක් අපට දැන් පහළ වෙච්ච ලැබිච්ච මොහොතක්. එනිසාම බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට සුගතෝවාදෙන් අවවාද අනුශාසනා කරද්දි දිනපතාම සිහිපත් කරන කාරණයක් තමයි මහණෙනි, දුර්ලභෝ බුද්ධෝත්පාද. බුදු කෙනෙක් පහළවීම ලෝකයේ අතිශයින්ම දුර්ලභයි. නුඹලාට ඒ දුර්ලභ බුද්ධ ශාසනයේ පහළ වෙච්ච වෙලාවක්. දුර්ලභෝ මනුස්ස පටිලාභෝ. මනුස්ස ජීවිතයක් ලැබීමත් ලෝකේ අතිශයින්ම දුර්ලභයි. ඒ දුර්ලභ මනුස්ස ජීවිතයක් නුඹලාට දැන් ලැබිච්ච මොහොතක්. ඒ වගේමයි දුර්ලභාෂණ සම්පත්ති. ෂණ සම්පත්තිය මනුස්ස ජීවිතයත් බුද්ධ ශාසනයත් එකතු වෙලා ධර්මාවබෝධයට හිත පහළවීම ඒ ෂණ සම්පත්තියක් දුර්ලභයි. ඒ ෂණ සම්පත්තියක් දැන් පහළ වෙච්ච වෙලාව. ඒ නිසා අප්‍රමාදීන සම්පාදේත අප්‍රමාදීව කුසල් වඩන්න කියන කාරණය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා පිංහතුනී, මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ අප්‍රමාදීව ධර්මය දියුණු කරගන්න නම් මේ දුර්ලභ බුද්ධ ශාසනය ගැන, දුර්ලභ මනුස්ස ජීවිතය ගැන, දුර්ලභව අපිට ලැබිච්ච මේ අවස්ථාවේ වටිනාකම ගැන ඔබ නිතර සිහි කරන්නට ඕනේ. ඔබ දන්නවා අපේ බෝසතාණන් වහන්සේ එදා දීපංකර පාදමූලේ තමයි සුමේද තාපසයන් වහන්සේ හැටියට පාරමී පුරන්න ආරම්භ කරේ. පළවෙනි නියත විවරණය ලබලා බුදුරජාණන් වහන්සේ නමකගේ. එදා සුමේද තාපසයන් වහන්සේ හැටියට දීපංකර පාදමූලේ අෂ්ට ධර්ම සමවධානයෙන් යුක්තව නියත විවරණ ලැබුවා. එදා ඒ නියත විවරණ ලැබුවට පස්සේ දාන, සීල, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥා, වීරිය, කන්ති, සච්ච, අදිඨාන, මෛත්‍රී, උපේක්ඛා කියන දස පාරමිතා. මේවා පාරමී, උපපාරමී, පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරගෙන ඇවිල්ලා මේ මහා භද්‍ර කල්පේ 4 වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණා. මේ සම්බුද්ධත්වයට පත්වෙච්ච කාලය තුළ, ඒ කියන්නේ දසපාරමී පුරපු කාලය තුළ සාරා සංකේය කල්ප ලක්ෂයක්. එතන අසංකේය 4කුත් තවත් කල්පවලින් ලක්ෂයක්. මේ දීර්ඝ කාලය ඇතුළත අපේ බුදුරජාණන් වහන්සේ බුදුවරු 24 නමක් සම්මුඛ වුණා. සූවිසි බුදුරජාණන් වහන්සේලාගෙන් නියත විවරණ ලබමින් බුද්ධ ශාසන 9කම පැවිදි දම්බුරමින් ඇවිල්ල තමයි උන්වහන්සේ සම්බුද්ධත්වයට පත්වේ. එතකොට අපිට මේ කාලය ගැන පේනවා සාරා සංකේය කල්ප ලක්ෂයක් තුළම ලෝකෙ පහළ වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේලා 24 නම. එතකොට අපිට පේනවා කල්ප ලක්ෂ ගණනින් බුද්ධ ශූන්‍ය කාල ලෝකෙ පැවතිලා තියෙනවා. එහෙමනම් බුදු කෙනෙක් පහළ වෙනවා කියන ලෝකෙ අතිශයින්ම දුර්ලභයි. පිංගතුනි, කලාතුරකින් පහළ වෙනවා එක බුදු කෙනෙක් පහළ වෙන කල්පය. ඊළඟට තවත් කලාතුරකින් කල්ප 100,000 ගානකට පස්සේ බුදුවරු දෙනමක් පහළ වෙන කල්පයක් උදාවේ. ඊළඟට බුදුවරු 3 නමක් පහළ වෙන කල්පයක්, කල්ප ගානකට පස්සේ ආයමත් පහළ වෙන බුදුවරු 4 නමක්. උපරිම මේ විශ්වයේ ලෝකයේ යම්තාක් බුදුවරු පහළ වෙනවා නම් එකම කල්පයක් තුල උපරිම පහළ වෙන්නේ බුදුවරු 5 නමක් විතරයි. ඒ 5 නමක් පහළ වෙන කල්පේ තමයි මහා භද්‍ර කල්පය කියලා හඳුන්වන්නේ.
ඒ නිසා අපි මේ ඉන්න මහා බද්ධ කල්පය තුළ මේ මහා බද්ධ කල්පය තුළ කකුසඳ කෝනාගමන කාශ්‍යප ගෞතම කියන බුදුරජාණන් වහන්සේලා 4 නම දැන් පහළ වුණා. අනාගතයේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේත් මේ කල්පේම අග ලෝකෙට පහළ වෙනවා. එතකොට අපිට පේනවා බුදුවරු 5 නමක් මේ කල්පෙ පහළ වෙනවා. එහෙමනම් මේ කල්පේ වෙනකොට බුදුවරු 5 නමක් දසපාරමී සම්පූර්ණ කරලා පිළිවෙලට තමයි සම්බුද්ධත්වයට පත්වෙන්නේ. පින්වතුනි, මේ පාරමී පුරන කාලය අනුවත් බුදුරජාණන් වහන්සේලාගේ වෙනස්කම් තියෙනවා. දැන් අපේ බුදුරජාණන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ පාරමී පුරන්නේ සාරා සංකීය කල්පලක්ෂයයි. ඒකට හේතුව උන්වහන්සේ ප්‍රඥාධික බුදු කෙනෙක්. මේ ලෝකේ අටා සංකේය කල්පලක්ෂයක් පාරමී පුරාගෙන ඇවිල්ලා තමයි සද්ධාධික බුදුරජාණන් වහන්සේලා බුද්ධත්වයට පත්වේ. ඒ වගේම වීර්යාධික බුදුවරු ඉන්නවා. ඒ බුදුරජාණන් වහන්සේලා 16 සංකේය කල්පලක්ෂයක්. ඒ කියන්නේ අසංකේය 16කුත් කල්පලක්ෂයක් පාරමී පුරාගෙන ඇවිල්ලා සම්මා සම්බුද්ධත්වයට පත්වෙන. ඒ කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේ වගේ 4 ගුණයක් දසපාරමී පුරන කාලෙම වැඩි වෙනවා. දැන් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ අනාගතයේ බුදු වෙන මෛත්‍රී බෝසතාණන් වහන්සේ වීරිය අධික බුදු කෙනෙක්. මේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ දසපාරමී පුරන්න පටන් ගත්තේ අපේ බුදුරජාණන් වහන්සේ දීපංකර පාදමූලේ විවරණ ලබන්නත් බොහෝ කාලයකට පෙර. එතන ඉදනුත් ගත්තොත් තවස් 12 සංකීය කල්පලක්ෂයකට පෙර. කියන අසංකීය 12කුත් කල්පලක්ෂයකට පෙර. දීපංකර බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳන් අපේ බුදුරජාණන් වහන්සේ විවරණ ලබන කාලය තුල තියෙන්නේ සාරා සංකීය කල්පලක්ෂයක් විතර. එතකොට එතන ඉඳනුත් අසංකීය 12කුත් කල්පලක්ෂයක්. සම්පූර්ණ කාලේ තමයි අසංකීය 16කුත් කල්පලක්ෂයක් තිස්සේ මේ දීර්ඝ සසර ගමනේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ පාරමී පුරලා තියෙන. උන්වහන්සේගේ පළවෙනි අභිනීහාරය, ඒ කියන්නේ බුදු කෙනෙක්ගේ මුලින්ම විවරණ ගත්තේ මීට අසංකේය 16කුත් කල්පලක්ෂයකට පෙර. ඒ තමයි මුහුත්තර නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ. මීට අසංකේය 16කුත් කල්පලක්ෂයකට පෙර මුහුත්තර නමින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වුණා. ඒ කාලේ දීර්ඝ ආයුෂ තිබ්බ කාලයක්. ඒ කාලේ ලෝකේ රජකම් කරා සක්විති රජ කෙනෙක්, චක්‍රවර්ති රජ කෙනෙක්. මේ චක්‍රවර්ති රජුරුව බොහෝම සීලවන්ත ලෝකයක් සීලයෙන් පිහිටවලා සීලෙන් අනුශාසනා කරමින් අහසින් ගමන් කරන චක්‍රරත්න, හස්තිරත්න, මණිරත්න ඇති සිවුරංග සේනා පිරිවරාගෙන අහසින් යන රජ කෙනෙක්. මේ සක්විති රජුරුව මුළු ලෝකෙම ධර්මිෂ්ඨව පාලනය කරන කාලේ තමයි මුහුත්තර නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්නේ. බුදු කෙනෙක් ලෝකෙ පහළ වුණා කියලා දැනගත්ත වෙලාවේ සක්විති රජුරුව සක්විති රජකම අතහැරලා තමන්ගේ වැඩිමහල් පුත්‍රයාට සක්විති රජකම පවරලා රතන නමින් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පැවිදි වෙනවා. ඒ කියන්නේ මුහුත්තර නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ සක්විති රජකම අතහැරලා රතන නමින් පැවිදි භාවයට පත් වෙලා ඒ පැවිදි ජීවිතයේ තුල බොහෝ ගුණ ධර්ම පුරලා ප්‍රාර්ථනයක් කරනවා, මටත් මේ වගේම අනාගතයේ අසංකේය ගණන් දෙව් මිනිස් ලෝකයාව සසර දුකින් එතර කරවන්න ලෝතුරා සම්බුද්ධ රාජ්‍යයටම පත්වෙන්න මට ලැබේවා කියලා තමන්ගේ ප්‍රාර්ථනයේ සිහිපත් කරනවා. එදා මුහුත්තර නම් වූ සම්බුදුරජාණන් වහන්සේ බලනවා බුදු ඇසින් මේ රතන නමින් පැවිදි වෙලා මේ ප්‍රාර්ථනා කරන මේ කෙනාගේ ප්‍රාර්ථනය අනාගතයේ ඉෂ්ට වෙනවද? ඒ වෙනකොට මනෝ ප්‍රනිධානයත් වාක් ප්‍රනිධානයත් පුරලා ඒවා සම්පූර්ණයි.
අනාගතයේ බැලුවත් තව සොළොසා සංකීය කල්පලක්ෂයක් ගිය තැන්. එකන අසංකයේ 16කුත් කල්පලක්ෂයක් ගිය තැන මෛත්‍රී නමින් මහා බද්ධ කල්පයක පස්වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවා. එදා මුහුත්තර නම් වූ සම්බුදුරජාණන් වහන්සේ විවරණ ලබා දුන්නා මේ රතන නමින් පැවිදි වෙලා ඉන්න මේ මහා වීරියවන්ත කෙනා. තව සොළොසා සංකීය කල්පලක්ෂයක් ගිය තැන මෛත්‍රී නමින් සම්බුද්ධත්වයට පත්වෙනවා කියලා මෛත්‍රී බෝසතාණන් වහන්සේට මුලින්ම විවරණ දුන්නා. එදා ඉදං දීර්ඝ සංසාර ගමනේ මෛත්‍රී බෝසතාණන් වහන්සේත් දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය කන්ති සච්ච අධිට්ඨාන මෛත්‍රී උපේක්ඛා කියන දසපාරමී ධර්මම පාරමිතා හැටියට උපපාරමිතා හැටියට පරමත්ත පාරමිතා හැටියට මේ දස පාරමී 30 ආකාරයකට සම්පූර්ණ කරන්නට ඕන. පාරමී හැටියට දස ආකාරයකට සම්පූර්ණ කරනවා. උපපාරමී හැටියටත් දස ආකාරයකට සම්පූර්ණ කරගන්නවා. පරමත්ත පාරමී හැටියට ජීවිත පරිත්‍යාගයෙන් සම්පූර්ණ කරනවා. මේ විදිහට සම්පූර්ණ කරලා තමයි ලෝතුරා සම්බුද්ධත්වයට පත්වෙන්නේ. මෙහෙම පාරමී සම්පූර්ණ කරගෙන ඇවිල්ලා මෛත්‍රී බෝසතාණන් වහන්සේ අන්තිමට විවරණ ගත්තේ අපේ බුදුරජාණන් වහන්සේගේ. ඒ තමයි මේ මහා බද්ධ කල්පේ පහළ වෙච්ච ගෞතම නම් වූ අපි සරණ ගිය ඔබත් මම සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේගෙන් තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ අන්තිම විවරණ ලැබුවේ. ඒ තමයි එදා අපේ බුදුරජාණන් වහන්සේ දිවිය ලෝකෙට වැඩම කරලා අභිධර්ම දේශනාව හමාර කරලා බුදුරජාණන් වහන්සේ දෙව්ලොවින් මනුලොවට වැඩම කරේ ලෝක විවරණ මහා ප්‍රාතිහාරයක් සිදු කරගෙන. පිංහතුනි හැම බුදු කෙනෙක්ම අභිධර්ම දේශනාව කරන්න දෙව්ලොවට වැඩම කරනවා. ඒ දෙව්ලොවට වැඩම කරලා දෙව්ලොව වස් පවාරණය කරලා දෙව්ලොවින් මනුලොවට වැඩම කරන්නේ ලෝක විවරණ මහා ප්‍රාතිහාරය සිදු කරගෙන. ඒ ප්‍රාතිහාරය සිද්ධ වෙන්නේ බුද්ධ ශාසනයක එකම අවස්ථාවයි අභිධර්ම දේශනාව අවසන් කල්ලා දෙව් බමුන් පිරිවරාගෙන මනුලොවට වඩිනකොට. දෙවියන් තමයි මේ මහා ප්‍රාතිහාරයේදී මහාමේරු පර්වත මුදුනේදං සංකස්සපුරයට රන් ඉනිමගවල් 3ක් මවනෝ. සත්රුවනෙන් යුක්ත රන් ඉනිමගවල් 3ක් මවනෝ. ඒ මැද තියෙන සත්රුවනින් මැවිච්ච ඉනිමගෙන් බුදුරජාණන් වහන්සේ පහලට බහිනෝ වගේ දෙව් බමුන් පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ වඩිනෝ. ඒ වගේම දෙපැත්තේ තියෙන ඉනිමං දෙකෙන් දෙවියනුත් බ්‍රහ්මයනුත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පෙර ගමන් එනවා. ඒ අතර මහා බ්‍රහ්ම දෙවියන් බඹලොවට අධිපති මහා බ්‍රහ්ම දෙවියන් මුතුකුඩේ දරාගෙන. ඒ වගේම පංචසික දෙවියන් වීණාවාදනය කරනවා. සක්‍ර දෙවියන් ජයතුරා සකපිමිනෝ. මේ වගේ දෙව් බමුන් බුදුරජාණන් වහන්සේ පෙරටු කරගෙන එන්නේ හරියට පෙරහැරකින් වඩම්මගෙන පැමිණිලා බුදුරජාණන් වහන්සේ මනුලොවට ගෙනල්ල ඇරලන්නේ නම්. අන්න ඒක තමයි මේ මහා ප්‍රාතිහාරයේදී දෙව්මිනිස් ලෝකයාටම මේ ප්‍රාතිහාරයේදී පියවි ඇහෙන් මනුස්සලෝකෙ ඉන්න මිනිස්සුන්ට දෙවියන් බ්‍රහ්මයන් අහසින් බුදුරජාණන් වහන්සේ පෙරහැරකින් අරගෙන මනුස්සලෝකෙට වඩිනවා වගේ පේන්න පටන්ගන්න. ඒ පෙනීම පියවි ඇහෙන් දකින දෙයක් දිවස් නුවනකින් නෙමේ. දැන් සාමාන්‍ය හිතක් දියුණු කරපු කෙනෙකුට දිවසින් දෙවියන් දකින්න පුළුවන්. ඒ හිත දියුණු කරලා ලබන හැකියා. නමුත් පියවියහෙන් සාමාන්‍ය ඇස් දෙකකින් ඕපපාතික ශරීර ඇති දෙවියන් කෙනෙකුට දකින්න බෑ. හැබැයි මේ ලෝක විවරණ මහා ප්‍රාතිහාරයේදී තුන් ලෝකෙම විවර වෙලා දෙව් බමුන් දිවිය විමාන මුළු අහසම දෙව් බමුන්ගෙන් පිරිලා ඉතිරිලා ඒ දෙව් බමුන් පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ මනුලොවට වඩින සිදුවීම පියවියහෙන් දකින්න ලැබෙන. තැන් අපේ බුදුරජාණන් වහන්සේ අභිධර්ම දේශනාව පවත්වනකොට
උන්වහන්සේ අභිධර්ම දේශනාව සිදු කරන්න දිවිය ලෝකෙට වැඩම කරෙත් යමා මහ පෙළහර පාල. එදා ගන්ධබ්බ රුක්කමූලේ අසල යමා මහ පෙළහර පාලා බුදුරජාණන් වහන්සේ අහසින්ම වැඩම කරේ තව්තිසා දෙව්ලොවට අභිධර්ම දේශනාව කරන්න. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව පවත්වනකොට ඒ අතර දැම් මිනිස්සු මනුස්සලෝක ඇවිල්ලා නිතර ජේතවනාරාමයට ඇවිල්ලා මිනිස්සු අහනු අනේ බුදුරජාණන් වහන්සේ කොහෙද? අර යමා මහ පෙළහර පාපු බුදුරජාණන් වහන්සේ එතනින් කොතනට වැඩම කරේ කීකි බුදුරජාණන් වහන්සේ ගැන විමසන. මුගලන් මහරහතන් වහන්සේ නිතර දිවිය ලෝකෙට වඩින්න කෙනෙක්. මුගලන් මහරහතන් වහන්සේ දෙව්ලොවට වැඩම කරද්දී බුදුරජාණන් වහන්සේ කල්තියාම දැනුම් දුන්න මොග්ගල්ලාන අසවල් දවසේ පුන් පොහෝ දවසේ වස් පවාරණය කරලා බුදුරජාණන් වහන්සේ දෙව් බමුන් පිරිවරාගෙන සංකස්සපුරයට වඩිනෝ. එදාට ලෝක විවරණ මහා ප්‍රාතිහාරයක් සිදුවෙනවා. ඒක පියවියහෙන් දකින්න පුළුවන් කියලා මිනිස්සුන්ට කියන්නකි. සති දෙහකට පමණ පෙර මුගලන් හාමුදුරුවෝ මේක දැනගත්තා. ඇවිල්ලා භික්ෂුන් වහන්සේලාට ඒ ප්‍රදේශවලට ආරණ්‍යවලට පණවිඩ ඇරියා. මිනිස්සු තමන්ගේ දායකයන්ට දැනුම් දුන්න පිණ්ඩපාතේ යද්දි මිනිස්සුන්ට කියාගෙන ගියා. දැන් ඔබ හිතන්න අපිට අද ලංකාවින් අපිට තියෙන පූජනීයම වස්තුව ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ රුවන්වැලි මහා සෑය මේ මහා ධාතුන් වහන්සේලා වැඩ ඉන්න පූජනීය තැන් තියෙනවා. අපි අහලා තියෙනවා ඉතිහාසයේ රුවන්වැලි මහා සෑය ධාතු තැන්පත් කරද්දී ධාතුන් වහන්සේලා අහසට පැන නැගලා යමා මහ පෙළහර පෑවා. තූපාරාම සෑය දකුණු අකුධාතුන් වහන්සේ තැන්පත් කරද්දී යමා මහ පෙළහර පෑවා. අපි හිතමු කවද අපිට නිකන් දැනගන්න ලැබුණොත් අන්න අසවල් දවසේ මේ වගේ පෙළහර පෑමක් එතන සිද්ධ වෙනවා මහා ප්‍රාතිහාරයක් වෙනවා කියලා කවුරු හරි කල් ඇතුව සතියකට දෙකකට කලින් කිව්වොත් අපි මොන වැඩ කටයුතු තිබුණත් මිනිස්සු ලක්ෂ ගණනින් ගිහිල්ලා එතන කල් ඇතුව පිරිලා ඉතිරිලා බලාගෙන ඉන්නවා. මිනිස්සු කැමති ප්‍රාතිහාර දකින්න ආසයි. ඇස් දෙකින් එහෙම දේවල් දකින්න. එදා මුගලන් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දෙව් බමුන් පිරිවරාගෙන සංකස්සපුරයට වඩිනවා කියලා පණවිඩේ දැනුම් දුන්නට පස්සේ දින 7ක් තිස්සේ මිනිස්සු සංකස්සපුරේ පිරිලා ඉතිරිලා හිටියා කියන. එකම හිස් ගොඩක් හැටියට යොදුන් ගානක් යනකම් මිනිස්යන්ගෙන් පිරිලා ඉතිරිලා ගියා. දවස් කීපයක් තිස්සේ මේ පිරිච්ච සියලු දෙනාට ආහාර පාන වලින් දන් දුන්නේ, දන්සැල් දාලා ඒ අයට අපෝපස්ථාන කරේ. එදා ඒ සංකස්සපුරේ ධනවත්ම සිටුවරයෙක් බවට පත්වෙච්ච සිරිවර්ධන කියන ගෘහපතිය. මේ සිරිවර්ධන ගෘහපතියා අර එදා රැස්වෙච්ච මේ මහා ප්‍රාතිහාරය බලන්න එකතු වෙච්ච ලක්ෂ ගණන් පිරිසට දන්සැල් දුන්නා. එහෙම දීලා එදා මේ පින් දහම් කරගෙන ඉන්න අතරතුර තමයි බුදුරජාණන් වහන්සේ දෙව් බමුන් පිරිවරාගෙන සංකස්සපුරයට මහා ප්‍රාතිහාරයේ පාමින් රන් ඉනිමගකින් දෙව්ලොවින් මනුලෝට වඩිනවා වගේ වැඩම කරලා උන්වහන්සේගේ සිරිපා සටහන තබන්න. එදා මේ මහා ප්‍රාතිහාරය දැකලා විශාල පිරිසක් බුද්ධත්වය ප්‍රාර්ථනා කරා. එදා මේ පිරිසට දින ගානක් තිස්සේ දන් දීපු සිරිවර්ධන ගෘහපතියා ඒ සිරිවර්ධන කියන මේ තරුණ සිටුවරයා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වැඳ වැටිලා කියනවා ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ මමත් පැවිදි වෙනවා. මගේ හිතෙත් ප්‍රාර්ථනයක් තියෙනවා. මටත් මාවත් පැවිදි කරන සේක්වා මගේ මේ ප්‍රාර්ථනාව කියලා තථාගතයන් වහන්සේ ඉදිරියේ තමන්ගේ ප්‍රාර්ථනාව සිහිපත් කරන්නට යෙදුණා. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බැලුව මොකක්ද ඔහුගේ ප්‍රාර්ථනා බලනකොට දැක්කා මේ කෙනා සොළොසා සංකීය කල්පලක්ෂයක් තිස්සේ පාරමී සම්පූර්ණ කරගෙන ආපු කෙනෙක්. මේ මහා බද්ධ කල්පේ මගින් පසුව ඊළඟට සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්නේ මේ කෙනා. එදා බුදුරජාණන් වහන්සේ සංකස්සපුරේදී සිරිවර්ධන ගෘහපතියා හැටියට ඉපදිලා හිටිය මෛත්‍රී බෝසතාණන් වහන්සේට අපේ ගෞතම බෝසතාණන් වහන්සේ අවසාන විවරණ ලබා දුන්න මහණෙනි
මේ සිරිවර්ධන ගෘහපතියා මගෙන් පසුව ඊළඟට මේ මහා බද්ධ කල්පේ මෛත්‍රී නමින් සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවා කියලා විවරණ ලබා දුන්නා. ඒ තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ අවසාන විවරණය. එදකොට මීට සොළොසා සංකීය කල්ප ලක්ෂයකට පෙර මුහුත්තර නම් වූ සම්බුදුරජාණන් වහන්සේකින් විවරණ ගත්ත තැනයිදං සොළොසා සංකයේ කල්ප ලක්ෂයක් පුරා දසපාරමී පුරාගෙන ඇවිල්ලා අවසාන වරට විවරණ ගත්තේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ. එහෙම විවරණ අරගෙන මෛත්‍රී බෝසතාණන් වහන්සේ වැඩඉන්න තුසිත දෙව්ලෝ. අදටත් මෛත්‍රී බෝසතාණන් වහන්සේ ඇතුළු බෝසත් දේවතාවරු තුසිත දෙව්ලෝ තමයි වැඩයින්. ඒ මෛත්‍රී බුද්ධ ශාසනයේ පෙරුම් පුරාගෙනාපු අග්‍රශ්‍රාවක තනතුරු ලබන්න, බුදුවෙන කාලේ මව් පදවිය ලබන්න, පිය පදවිය ලබන්න, අසෝ මහා ශ්‍රාවක තනතුරු ලබන්න පාරමී පුරාගෙනෙන පින්වන්තයින්නවා. ඒ සියලු දෙනාමත් පාරමී සම්පූර්ණ කරලා වැඩඉන්න තුසිත දෙව්ලෝ. බුද්ධ දේශනාව සඳහන් වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලය ගැන. ඒ තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ මේ මහා බද්ධ කල්පීම තමයි. හැබැයි මේ මහා බද්ධ කල්පේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වුණාට ඔබට හිතෙන්න පුළුවන් එහෙනම් ඉතින් අපිට බයක් නැහැ. ඊළඟට තව බුදු කෙනෙක් පහළ වෙනවනේ කිය. නමුත් පින්වතුනි මනුස්ස ලෝක කාලෙන් අවුරුදු වලින් අපිට තේරෙන විදිහට ගණන් හැදුවොත් අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක් මනුස්ස ලෝකේ අවුරුදු වලින් ගත වෙනවා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න. ඒ තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලය ගැන දේශනාවේ තියෙන්නේ දීඝනිකාය චක්‍රවර්ති සීහනාද කියලා සූත්‍ර බුදුරජාණන් වහන්සේ විස්තරයක් කරනවා. මේ තියෙන මිනිස් ආයුෂ අඩුවෙලා අවුරුදු 10ට අඩුවෙලා ලෝකෙ ඉන්න මිනිස්සු කෙලෙස් වලින් විකෘති වෙලා එකිනෙකා මරාගෙන ලෝකෙ To fly a rocket ship, you need to be an optimist. No astronaut ඒ විලක් වෙලා සත්ත්ව විනාශයක් වෙනවා. ඒකට කියන සත්ත්ව අන්තක්කල්ප විනාශය. මේ අන්තක්කල්පේ අවියාවිද වලින් මරාගෙන ලෝකෙ මිනිස්සු විනාශ වෙන කාලයක් එනවා. ඒ විනාශෙන් පස්සේ ඉතුරු වෙනවා ඊටාම සුළු පිරිසක් කීප දෙනෙක් විතරක් බේරෙනවා. අන්නේ බේරෙන ටික දෙනාගෙන් මිනිස් ආයුෂ ආයමත් ඔවුන් ටික ගුණධර්ම පුරන්න පටන් ගැනීම නිසා අවුරුදු 10ට අඩු වෙලා විනාශ වෙච්ච ඒ විනාශයෙන් පස්සේ ඉතුරු වෙන ටික දෙනාගේ ආයුෂ ටික වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ වැඩි වෙන්නෙත් අවුරුදු 100කට අවුරුද්දකින් වගේ තමයි ආයුෂ වැඩි වෙන්නේ. ඒ කියන්නේ අවුරුදු 10 ආයුෂ නම් පරම්පරා 10කට අවුරුද්දකින් වගේ වැඩි වෙනවා. එහෙම වැඩි වෙවි ගිහිල්ලා අසංඛේය දක්වාම යම් කාලයකදී ආයමත් මිනිස් ආයුෂ වැඩි වෙනවා. එහෙම වැඩි වෙන ආයුෂ ආයමත් අඩු වෙන්න පටන් ගන්නවා. අසංඛේයී ඉඳන් ආයුෂ අඩු වෙලා අවුරුදු 80000 දක්වා අඩු වෙනවා. එහෙම අවුරුදු 80000 දක්වා අඩු වෙච්ච කාලේ දඹදිව සංක නමින් සක්විති රජ කෙනෙක් පහළ වෙනවා. අන්නේ කාලේ තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ දෙව්ලොවින් මනුලොවට වැඩම කරලා සම්බුද්ධත්වයට පත් වෙලා ආයමත් ලෝකෙ බුද්ධ ශාසනයක් පහළ වෙන්නේ මේ මහා බද්ධ කල්ප. එතකොට ඔය කාලය ගැන නිකං ඔබේ නුවනින් ගණන් හදලා බලන්න මෙහෙම අපිට නිකන් තේරෙන හැටියට ඒ තමයි අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට සාමාන්‍ය ආයුෂ මිනිස්සුන්ගේ අවුරුදු 120යි. ඒ කාලේ අවුරුදු 150-60 වැඩ ඉඳලා තියෙනවා. බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් වැඩ හිටියා. නමුත් සාමාන්‍ය ආයුෂ අවුරුදු 120යි. දැන් අද වෙනකොට අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2550 ගානක් වෙනකොට අපේ ආයුෂ අවුරුදු 70-75 වගේ මට්ටමට සාමාන්‍ය ආයුෂ අඩු වෙලා තියෙනවා. අපි නිකමට හිතමු අපේ ආයුෂ අවුරුදු 70යි කියලා නිකන් හිතමු. වර්තමානයේ සාමාන්‍ය මිනිස්සෙගේ ආයු අපේක්ෂාව 70යි. එතකොට අවුරුදු 2500ක් වෙනකොට මේ ලෝකෙ මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙලා තියෙනවා
අවුරුදු 120 ඉඳන් 70 දක්වා. ඒ කියන්නේ අවුරුදු 50ක අඩුවීමක් තියෙනවා. එතකොට අවුරුදු 2500කට මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙලා තියෙන අවුරුදු 50කින් විතර. ඔය ආයුෂ තවත් අඩු වෙලා තවත් අවුරුදු 2500ක් ගිය තැන තවත් අවුරුදු 50කින් අඩු වුණොත් ඒ කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 5000 වෙනකොට මේ මිනිස්සුන්ගේ ආයු අපේක්ෂාව ඉතුරු වෙන්නේ ඒ කාලේ අවුරුදු 20ක් වගේ ආයුෂක්. අවුරුදු 20-25 වගේ ආයුෂක් තියෙනවා. ඒ කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 5000 වෙනකොට සර්වඥ ධාතුන් වහන්සේලාත් පිරිනිවන් පානවා බුදුරුවක්ම ඇවිලා යමා මහ පෙළහර පාලා. ඒ ධාතු පරිනිර්වාණය වෙන කාලේ එනකොට ඊළඟට බුද්ධ අධිෂ්ඨානයෙන් පිහිටවපු 4 සිරිපා සටහන් මැකිලා යනවා. මේ බුද්ධ අධිෂ්ඨාන සියල්ල පිහිටෙව්වේ අවුරුදු 5000ක් යනතේ. ඒ වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂත් පිරිහිලා අවුරුදු 5000ක් කියන්නේ මිනිස් ආයුෂ අවුරුදු 20ට විතර බැහැපු කාලය. ඒ විනාශයෙන් පස්සේ බුද්ධ ශාසනය අවසන් වෙලා අවුරුදු 200ක් ගිය තැන අවුරුදු 20 ආයුෂ 10ට බහින. ඒ 10ට බැහැලා එතනින් පස්සේ සිද්ධ වෙන්නේ අර සත් අන්තක් කල්ප විනාශය. අවියායුධවලින් මරාගෙන මිනිස්සුන්ට මෘග සංඥා පහළ වෙලා මුළු ලෝකෙම ලේවිලක් වෙන විස්තරයක් බුද්ධ දේශනාවක විස්තර කරන. එතනින් පස්සේ ඉතුරු වෙන ටික දෙනෙක්ගෙන් ටික ගුණධර්ම පිරීම නිසා අර පිරිහිච්ච අවුරුදු 10ට බැහැපු ආයුෂ ටිකෙන් ටික වැඩිවෙන්න පටන් ගන්න. මාසේ 2 එහෙම තමයි පරම්පරාවෙන් පරම්පරාවට ආයුෂ වැඩිවෙවී ගිහිල්ලා ආයෙමත් ආයුෂ අසංකේය දක්වා වැඩිවෙන්නට ඕන. එහෙම වැඩිවෙච්ච ආයුෂ අඩු වෙලා ආයි අවුරුදු 80000ට අඩු වෙච්ච කාලෙක මෛත්‍රී බුදුරජාන් වහන්සේ පහළ වෙන්නේ. එතකොට පින්වතුනි මනුස්ස ලෝකේ කාලෙන් අපි ගණන් ගත්තොත් මේ ගණන් කිරීම තුළ අපිට පේනවා එහෙනම් මෛත්‍රී බුදුහාඳුරු පහළ වෙන්නේ මනුස්ස ලෝකේ අවුරුදු වලින් ගත්තොත් තව අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක් ගියතන. ඒ නිසා මනුස්ස ලෝකේ කාලෙන් නම් මහා දීර්ඝ කාලයක්. හැබැයි දිව්‍ය ලෝකේ කාලෙන් ගත්තොත් එච්චර දීර්ඝ කාලයක් නෙමෙයි. සමහර දෙවිවරුන්ට අද පින් කරලා දිව්‍ය ලෝකේ පහළ වෙන ඇතැම් දේවතාවරුන්ට ඒ දිව්‍ය ආයුෂ අවසන් වෙන්න පෙර මනුස්ස ලෝකේ ඊළඟ බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා. මෛත්‍රී බුදුහාඳුරු පහළ වෙනවා. මොකද මේ වෙනකොට මෛත්‍රී බෝසතාණන් වහන්සේ පාරමී සම්පූර්ණ කරලා තුසිත දෙව්ලොව වැඩ ඉන්නේ. තමන්ට අවස්ථාව එනකන් දෙවියන්ගේ ආරාධනය ලැබෙනකන් තුසිත දෙව්ලොව වැඩ ඉන්නවා. අනෙක් බුද්ධ ශාසනයේ මාර්ගඵල ලබන අගසව් තනතුරු ලබන 80 මහා ශ්‍රාවක තනතුරු ලබන ඒ සියලු දෙනාත් පාරමී පුරාගෙන තුසිත දෙව්ලොව දැන් වැඩ ඉන්නේ. එතකොට පින්වතුනි මෛත්‍රී බුදුරජාන් වහන්සේ පහළ වෙන කාලේ ඒ විස්තර ටිකක් හරිම ලස්සනයි. අද අපි මේ දකින මනුස්ස ලෝකෙ නෙමෙයි. ඔබට තේරෙයි අද අපි මේ දකින මනුස්ස ලෝකයේ තුල අද තියෙන්නේ ලෝකෙ පිරිහිච්චම යුගයක්. මිනිස් ආයුෂ අවුරුදු 100නුත් පල්ලෙහාට පිරිහුණා කියන්නේ මිනිස්සුන්ගේ ආයුෂ පිරිහෙනකොට ගුණධර්ම වලින් පිරිහෙනවා, මිනිස්සුන්ගේ ලෙඩ රෝග වැඩි වෙනවා, ශරීර ශක්තිය දුර්වල වෙනවා, මිනිස්සු එන්න විරූපී වෙනවා. මේ වගේ මේ මිනිස්යන්ගේ ආයුෂ පිරිහීමත් එක්ක වෙන විකෘතිය විනාශයේ ලෝකෙ සිද්ධ වෙන විනාශකාරී යුග ගැන බුද්ධ දේශනාවල තියෙනවා. හැබැයි පින්වතුනි දීර්ඝ ආයුෂ ඇති කාලවල අවුරුදු දහස් ගණන් ආයුෂ තිබ්බ කාලවල මීට වඩා වෙනස්ම මනුස්ස ලෝකයක් තියෙන. ඒ නිසා අද කාලේ ඒ කාලේ මනුස්ස ලෝකෙ මේ වගේද කියලා එහෙම අපිට තර්ක කරන්න බෑ. මොකද දීර්ඝ ආයුෂ ඇති කාල ගැන දේශනාවේ තියෙනවා ඇතැම් කාමාවචර දෙවියන් මනුස්ස ලෝකෙ හිත පිහිටවනවා දීර්ඝ ආයුෂ ඇති කාලවල අපිට දිව්‍ය ලෝකවලට වඩා මේ කාලේ මනුස්ස ලෝකෙ හොඳයි. මනුස්ස ලෝක සැප බහුලයි ඒ කාලවල. ඒ නිසා දෙවියන් පවා මනුස්ස ලෝකෙ හිත පිහිටවන.
දෙව්ලෝ පහළ වෙන කල්ප උක්ෂ දෙව්ලෝ පහළ වෙන විමාන ඒවා සමහර පින් ඇති අයට මනුස්සලෝකෙත් ඒ විදිහටම පහළ වෙනවා කිය. ඊළඟට අහසින් යන්න පුළුවන් රජවරු සක්විති රජවරු ඒ අහසින් යන්න පුළුවන් චක්‍රරත්න හස්තිරත්න ඔක්කොම පහළ වෙන්නේ සක්විති රජවරු පහළ වෙන්නේ දීර්ඝ ආයුෂ ඇති කාලවල. එහෙමනම් අපිට පේනවා මනුස්ස ලෝකයේ අදයි දීර්ඝායුෂ ඇති කාලෙ මනුස්ස ලෝකයේ කියන්නේ මීට වඩා හාත් පසින් වෙනස් මනුස්ස ලෝකයක් ගැන ඒ තියෙන්. එතකොට මිනිස් ආවිස අවුරුදු 80,000 වෙන කාලෙ ඔය කියපු විදිහට මේ තියෙන ආයුෂ පිරිහිලා අවුරුදු 10ට අඩු වෙලා විනාශයක් වෙලා ඉතුරු වෙන ටික දෙනාගෙන් ආයුෂ වැඩි වෙලා අසංකීයට වැඩි වෙලා ඒ වැඩි වෙච්ච ආයුෂ අවුරුදු 80,000ට අඩු වෙච්ච කාලේ ඒ වෙනකොට ලෝකෙ බොහෝම දියුණු ශාස්ත්‍රීක කාලයක්. එවැනි කාලේ දඹදිව කේතුමතී නම් බොහෝම ශාස්ත්‍රීක රාජ්‍යයක් පහළ වෙන. අද බරණැස ඉසිපතනෙ කියලා අපි හඳුන්වන ඒ බරණැස් නගරෙම තමයි අනාගතයේ කේතුමතී රාජධානී බවට පත්වෙන්නේ මෛත්‍රී බුදු හාමුදුරුවෝ පහළ වෙන කාලේ. ඒ කේතුමතී රාජධානිය තුළ ඒ මුල් කරගෙන මුළු දඹදිවම පාලනය කරනවා සංක කියලා සක්විති රජ කෙනෙක් ඒ කාලේ. මේ සංක කියන සක්විති රජ්ජුරුවොත් සිවුරංග සේනාව පිරිවරාගෙන අහසින් යන රජ කෙනෙක්. මේ සක්විති රජ්ජුරුවන්ට සක්විති රත්න ඒ සේනාවන් ඒ සියල්ල ඉන්නේ. මේ සංක කියන සක්විති රජ්ජුරුවෝ ලෝකෙ පාලනය කරනකොට මේ සංක නම් වූ සක්විති රජ්ජුරුවන්ට ඉන්නවා සුබ්‍රහ්ම කියලා අග්‍ර පුරෝහිතයෙක් අර්ථයෙන් ධර්මයෙන් තමන්ට අනුශාසනා කරන පුරෝහිතතුමා. ඒ සුබ්‍රහ්ම කියන පුරෝහිතතුමාගේ බැමිණිය තමයි සුබ්‍රහ්මවතී කියන බැමිණිය මෑණිය. මෙන්න මේ සුබ්‍රහ්ම කියන පුරෝහිතතුමාටත් ඒ බැමිණියටත් දාව තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ තුසිත දෙව්ලොවින් චුත වෙලා ඇවිල්ලා බ්‍රහ්මවතී කියන මෑණියන්ගේ කුස තමයි පිළිසිඳගෙන ලෝකෙ උපදී. මෛත්‍රී බෝසතාණන් වහන්සේ කියලා කියන්නේ සංක කියන සක්විති රජ්ජුරුවන්ගේ අග්‍ර පුරෝහිත බවට පත්වෙච්ච සුබ්‍රහ්ම කියන පුරෝහිතතුමාගේ ඒ වගේම සුබ්‍රහ්මවතී කියන බැමිණියගේ දරුවා හැටියටයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ ලෝකෙ පහළ වේ. මෛත්‍රී බෝසතාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා අවුරුදු 18,000ක් කල් ගිහි ජීවිතේ වාසය කරනවා. ඒ කාලේ මිනිස් ආයුෂ අවුරුදු 80,000. එතකොට අවුරුදු 80,000ක් දීර්ඝ ආයුෂ ඇති කාලේ අවුරුදු 18,000ක් කල් ගිහි ජීවිතය තුළ වාසය කරන බව දේශනාවේ තියෙන. එහෙම වාසය කරද්දී තමන්ගේ බිසෝ බවට පත් වෙලා ඒ කාලේ ඉන්න චන්ද්‍රමුඛී කියන දේවී බොහෝ කාලයක් සසර පෙරුම් පුරාගෙන ආපු චන්ද්‍රමුඛී කියන දේවිය තමයි තමන්ගේ අගබිසෝ බවට පත්වේ. ඒ මෛත්‍රී නම් වූ බෝසතාණන් වහන්සේට එදා අගබිසෝ බවට පත්වෙච්ච තමන්ගේ දේවිය බවට පත්වෙච්ච චන්ද්‍රමුඛී කියන දේවිය තමන්ගේ එකම පුතුවන බ්‍රහ්මවර්ධන කියන පුතු බිහි කරන දවසේ සතර පෙරණිමිති දැකලා මෛත්‍රී බෝසතාණන් වහන්සේට ගිහි ජීවිතය ගැන කලකිරෙනවා. හැම බුදු කෙනෙක්ම මේ සතර පෙරණිමිති දකිනවා. මෛත්‍රී බෝසතාණන් වහන්සේ මේ සතර පෙරණිමිති දකිනවා. ඒ දකින්න දෙවියන්ගේ බලපෑම්මත් දෙවියන්ගේ මැදිහත් වීම මත. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේත් ඒ වෙනකොට අපේ බුදුරජාණන් වහන්සේගේ පිය රජ්ජුරුව සුද්ධෝදන රජ්ජුරුව මොන තරං උපක්‍රම යෙදුවත් මහලු මිනිස්සු නගර වෙනත් ප්‍රදේශක පදිංචි කෙරෙව්වා. ලෙඩ වෙන අය නගර වෙනත් ප්‍රදේශයක රෝගීන්ව පදිංචි කෙරෙව්වා. නගරේ වීදි සංචාරය කරන්න පෙර නගරේ සරසල ලස්සන දේවල් විතරක් පේන්න සලස්වල පුදුම විදි ආරක්ෂාවල් යෙදවා මේ ගිහි බන්ධනවල හිර කරලා තියාගන්න. හැබැයි නියමිත කාලේ එනකොට දෙවියන්ගේ බලපෑම මත සතර පෙරනිමිති පේන පටන්ගත්ත. සතර පෙරනිමිති දැක්කා.
ඒ වගේ තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ අවුරුදු 18,000ක් ගිහි ජීවිතය ගත කරලා තමන්ගේ දේවිය වන චණ්ඩමුඛී කියන දේවිය බ්‍රහ්මවර්ධන පුතු බිහි කරන දවසේ එදා සතර පෙරනිමිති දැකලා කලකිරිලා මාලිගාවේ උඩුමහල් තලයට ගිහිල්ලා දුෂ්කර ක්‍රියා කරන්න වාඩි වෙනවා. එතකොට මෛත්‍රී බෝසතාණන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ වගේ ගිහි ජීවිතය අතහැරලා මහා කැලේකට ගිහිලා දුෂ්කර ක්‍රියා කරනවා නෙමෙයි. ඊළඟට දුෂ්කර ක්‍රියා කරන කාලය ගැන ගත්තත් සතියයි. දැන් ඔබට හිතෙන්න පුළුවන් අනේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ කාලේ මෛත්‍රී බුදුහාමුදුරන් කාලේ අවුරුදු 18,000ක් ගිහි ජීවිතෙත් ගත කරා නම් අවුරුදු 80,000ක් නම් ඒ කාලේ අවුරුදු දහස් ගානක් ඉතින් දුෂ්කර ක්‍රියා කරන්නත් වෙයි තමා කියලා කෙනෙක් හිතන්න පුළුවන්. හැබැයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන්නේ සතියයි. ඒ සතිය දුෂ්කර ක්‍රියා කරන්නේ මාලිගාවේ උඩුමහල් තලයට ගිහිල්ලා ඒ උඩුමහල් තලයේ තමයි වාඩි වෙලා සතියක් දුෂ්කර ක්‍රියා කරන්න. මේ සතියක් මෛත්‍රී බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරලා අවසන් වෙනකොට වෙසක් පුන් පොහෝ දවස උදා වෙනවා. එදා මෛත්‍රී බෝසතාණන් වහන්සේ කල්පනා කරනවා මම විමුක්තියක් පිණිස යා යුතුයි කියලා හිතනකොටම දෙව් බඹුන් අහසින් ඇවිල්ලා බ්‍රහ්ම දෙවි කෙනෙක් අටපිරිකර පූජා කරනවා. මේ අටපිරිකර පිළියල්ගෙන අටපිරිකරේ තිබිච්ච සිවුරු පිරිකර දරාගන්න. තමන්ගේ දේවිය වන චණ්ඩමුඛී කියන දේවියම තමයි කිරිපිඩු පූජාව කරන්න. එතකොට මෛත්‍රී බෝසතාණන් වහන්සේට බුදුවෙන්න පෙරදින කිරිපිඩු පූජා කරන්නෙත් චණ්ඩමුඛී කියන තමන්ගේ දේවියමයි. මේ දේවිය පූජා කරන කිරිපිඩුදානෙ වළඳලා දෙවියන් විසින් පූජා කරපු අටපිරිකර පිළි අරගෙන සිවුරු පිරිකර දරාගෙන මෛත්‍රී බෝසතාණන් වහන්සේ අහසින්ම වැඩම කරලා තමයි නුග බෝමුල වැඩයින්. මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ බෝධීන් වහන්සේ බවට පත්වෙන්නේ නුග බෝධීන් වහන්සේ. මේ නුග බෝධීන් වහන්සේ ළඟට මාලිගාව ඉඳන් වැඩම කරන්නේ අහසින්මයි. අහසින්ම වැඩම කරලා නැගෙනහිර දිසාවට මුහුණලා නුග බෝමුල වැඩඉදලා කුසතන මත වැඩඉදලා රාත්‍රී පළවෙනියාමේ පුබ්බේ නිවාසානුස්සති ඥානේ රාත්‍රී දෙවනියාමේ චුතූපාත ඥානය ඇති කරගෙන රාත්‍රී තුන්වෙනියාමේ පටිච්ච සමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසලා අවසන් වෙනවත් සමගම හිත සියලු කෙලෙසුන්ගෙන් ආශ්‍රවයන්ගෙන් මිදිලා මෙහෙ මහා බද්ද කල්පේ පස්වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට මෛත්‍රී බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවා. එමනං අනාගතේ මේ මහා බද්ද කල්පේම මෛත්‍රී නමින් සම්බුද්ධත්වයට පත්වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙන්නේ ඔන්න ඔය ආකාරයට. පිංහතුනේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය අවුරුදු 1,80,000ක් කල් පවතිනවා. දැන් බලන්න අපේ බුදුරජාණන් වහන්සේ පහළ වුණේ මිනිස් ලෝකයේ ආයුෂ ඉතාම අඩු කාලෙක. ඒ නිසයි අපේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය අවුරුදු 5,000ක් කල් තමයි අපේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය පවතින්නේ. අවුරුදු 5,000ක් කල් බුද්ධ ශාසනය පවතිනවා. ඒ නිසා තමයි අපේ බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කරන්නේ උන්වහන්සේ කලින් පිරිනිවන් පෑවත් අනාගතයේ තව බොහෝ පින් ඇති අය ලෝකෙ පහළ වෙනවා. මිනිස් ආයුෂ අඩු කාලයක්. ඒ පින් ඇති අයට බුදුරජාණන් වහන්සේ වැස් දෙකෙන් දැකගන්න නොලැබුණත් ධාතුන් වහන්සේලා හරි දැකලා ඒ ධාතුන් වහන්සේලාට වැඳුම් පිදුම් කරලා පින් රැස් කරගෙන සුගතිගාමී වීම උදෙසා මාගේ ශාරීරික ධාතුන් වහන්සේලා මේ ප්‍රමාණයන්ගෙන් විසිරේවා කියලා ධාතුන් වහන්සේලා විසිරෙන අධිෂ්ඨාන කරලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන. ඒ නිසා අනාගතේ දීර්ඝ ආයුෂ ඇති කාලවල පිංහතුනි ධර්මයේ සඳහන් වෙනවා අවුරුදු 10 ගණන් දීර්ඝ ආයුෂ ඇති කාලවල බුදුවරු
ධාතු විසිරෙන්නවත් අධිෂ්ඨාන කරන්නේ. බොහෝ බුදුරජාණන් වහන්සේලා පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේලාගේ සර්වඥ ධාතුන් වහන්සේලා පන් කැටියක් වගේ එකට කැටි වෙලා එකට පිහිටන. ඒ ධාතුන් වහන්සේලා විසිරෙන්නේ. එනිසා ඒ ආයුෂ අඩු කාලවල තමයි බුදුවරු ධාතුන් වහන්සේලා විසිරෙන් අධිෂ්ඨාන කරන්නේ අනාගතයේ පහළ වෙන පින් ඇති අයට. මේ ධාතුන් වහන්සේලාට හරි වැදුම් පිදුම් කරලා පින් රැස් කරගෙන සුගතිගාමීවීම උදෙසා මේ ධාතුන් වහන්සේලා මේ ප්‍රමාණවලින් විසිරී පවතීවා කියලයි අධිෂ්ඨාන පිහිටවන්. එනිසා පිංගතුනේ අද මේ වෙනකොට අපි ගෞතම බුද්ධ ශාසනය තුළ ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2500 ගානක් ගිය තැන මනුස්ස ලෝකීපදිච්ච පිරිසක් අපි කවුරු. මේ වෙනකොට මිනිස් ආයුෂ පිරිහිලා අවුරුදු 100නුත් පල්ලෙහාට බැහැපු කාලයක්. අපිට අද මේ වෙනකොට ගෞතම බුද්ධ ශාසනය තුළ පිරිසිදුව තුනුරුවන් වැඩඉන්නවතාව. පිරිසිදුව ඒ බුද්ධ වචන ටික අහන්න ලැබෙනවා ධර්මය පවතින. හැබැයි අද අපි ඉන්නේ ධර්මය දියුණු කරගන්න පුළුවන් ලෝකෙක නෙමෙයි ටිකක් අමාරු කාලෙක්. හැබැයි අමාරුනත් වීරියවන්ත කෙනෙකුට සීලාදී ගුණ ධර්ම රැකගෙන බණ භාවනා කරගෙන හිත දමනය කරගෙන ධර්මාවබෝධයට වීරිය වැඩුවොත් ඒ අයට ධර්මාවබෝධය කරන්න අමාරුයි. ඒ අමාරු වෙලා තියෙන්නේ මේ යුගයේ කෙලෙස් වැඩි කාලයක්. කෙලෙස් වැඩි යුගයක්. ඒ කෙලෙස් වැඩි යුගයක ආයුෂ පිරිහිලා ලෙඩ රෝගවලට වේගෙන් ගොදුරු වෙනවා. මිනිස්සු එන්න කෙලෙස් වලින් විකෘති වෙච්ච කාලෙක තමයි අපි මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඉන්නේ. ඒ වගේම පින්වතුනි ධර්මයේ සඳහන් වෙනවා ඉතිහාස පොත්වල අතීත පොත්වල බෝසතාණන් වහන්සේලා ගැන සඳහන් වෙන තැන්වල සඳහන් වෙනවා. දැන් බලන්න මේ මහා බද්ද කල්පේ බුදු වෙච්ච බුදුරජාණන් වහන්සේලා ඒ 5 නම දිහා ගත්තොත් කකුසඳ බුදුරජාණන් වහන්සේත් මේ මහා බද්ද කල්පේ මුලින්ම බුදුරජාණන් වහන්සේ හැටියට බුද්ධත්වයට පත් වුණේ උන්වහන්සේගේ පාරමී සම්පූර්ණ කරගත්ත නිසා. ඒ වගේම ඒ පාරමී සියල්ල සම්පූර්ණ කරගෙන මේ මහා බද්ද කල්පේ දෙවනි බුදුරජාණන් වහන්සේ හැටියට කෝණාගමන බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණා. ඒ වගේමයි පාරමී සියල්ල සම්පූර්ණ කරලා මේ මහා බද්ද කල්පේ තුන්වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්. ඒ වගේමයි සාරා සංකීය කල්පලක්ෂයක් පාරමී සම්පූර්ණ කරලා මේ මහා බද්ද කල්පේ 4 වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. ඊළඟට අනාගතයේ පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ සොළොසා සංකීය කල්පලක්ෂයක් පාරමී සම්පූර්ණ කරලා. ඒ කියන්නේ අපේ ගෞතම බුදුහාඳුරන්ටත් පෙර ඉඳන්ම පාරමී සම්පූර්ණ කරගෙන ඇවිල්ලා තමයි මේ මහා බද්ද කල්පේ 5 වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේලා 5 නමම කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම ඒ වගේම මෛත්‍රී කියන මේ බුදුරජාණන් වහන්සේලා 5 නමම මේ මහා බද්ද කල්පයේ ආරම්භ වෙනකොටම පාරමී සම්පූර්ණ කරගත්ත පිරිසක්. එතකොට ඒ පාරමී සම්පූර්ණ කරලා සාරා සංකීය කල්පලක්ෂය, අටා සංකීය කල්පලක්ෂය, ඒ වගේම 16 සංකීය කල්පලක්ෂය මේ විදිහට පාරමී සම්පූර්ණ කරගත්තා. ඒ අතර යම් පාරමී අඩුපාඩු තියෙනකොට අපේ බෝසතාණන් වහන්සේ ඒ බුදුවරුන්ගේ විවරණ අරගෙන අපි දන්නවා ආයමත් ඇවිල්ලා වෙස්සන්තරාත්මේ දාන පාරමිතාව සම්පූර්ණ කරා. ඒ වගේ ඒ පාරමී සියල්ල සම්පූර්ණ කරගන්න. මේ අතර සඳහන් වෙන හරි ලස්සන කතාවක්. ඒ තමයි මේ පාරමී පුරාගෙන යන කාලය අනුව ගත්තහම අපේ ගෞතම බුදුරජාණන් වහන්සේට පෙර මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙන්න නියමිතව තිබුණා. පාරමී පුරාගෙන එද්දී
අපේ බුදුරජාණන් වහන්සේ සාරා සංකේ කල්පලක්ෂයක් තිස්සේ පාරමී පුරාගෙනාවේ ප්‍රඥාධික බුදු කෙනෙක් හැටියට. ඒවගේමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ වීරි අධික බුදු කෙනෙක් හැටියට. සොලොසා සංකීය කල්පලක්ෂයක් පාරමී පුරාගෙනාව. මෙහෙම පාරමී පුරාගෙන එනකොට මේ මහා බඩ්ඩ කල්පයේ බුදුවෙන පිළිවල අනුව ගත්තහම අපේ ගෞතම බුදුරජාණන් වහන්සේට පෙරයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බුදු වෙන්න නියමිතව තිබුණ. නමුත් එක ආත්ම භාවයකදී මේ දෙන්නම ගුරුවරයයි ගෝලයයි වෙලා ඉපදිලා හිටිය. ඒ වෙනකොට පාරමී සම්පූර්ණ කරගෙන එන කාලේ. මෛත්‍රී බෝසතාණන් වහන්සේ තමයි එදා ගුරුවරයා. ගෝලය බවට පත්වෙලා හිටිය අපේ බෝසතාණන් වහන්සේ. මේ ගුරුවරයයි ගෝලයයි දෙන්නම හොදට භාවනා කරලා අශ්ව සමාපatti දක්වාම හිත වඩාගෙන තාපසාරාමයක තවුස් පැවිද්දෙක් හොදට ගුණ ධර්ම වඩාගෙන හිටිය. දෙන්නම බුද්ධත්වය ප්‍රාර්ථනා කරනවා පාරමී පුරණු. එතකොට ඊළඟට මේ මහා බද්ධ කල්පේ බුදුවෙන්න නියමිතව තිබුණ. ඒ යන අතරතුර දවසක් මෛත්‍රී බෝසතාණන් වහන්සේත් අපේ බෝසතාණන් වහන්සේ කැලේ මැදින් බොහෝ දුර ගමනක් යන්න දෙන්න පිටත් වුණ ගුරුවරයයි ගෝලය. මේම යනකොට එක අවස්ථාවක ලොකු වලක් වගේ තැනක දකින්න ලැබුණා කොටි දෙෙන පැටව් එක මේ වලකට වැටිලා. පැටව් කීප දෙනෙක් ඉන්නවා කොටි දෙනට ආහාරයක් නැතුව බොහෝ කුසගින්නේ අර පැටවුන් කන්න සූදානන් වෙනවා. බිම පෙරලෙනවා දරාගන්න බෑ කුසගින්නට පුදුම වේදනාවකින් පැටව් කන්න හදනවා ආයමත් දරු සෙනෙහස නිසා ආයමත් කුසගින්න දරාගන්න බැරුව බිම පෙරලෙනවා වේදනාවෙන් ඉන්නවා. ඒ වෙලාවේ අපේ බෝසතාණන් වහන්සේත් මෛත්‍රී බෝසතාණන් වහන්සේ මේ දිහා බලාගෙන ඉඳලා උන්වහන්සේලා වටහා ගත්තා මේ කොටි දෙන කුසගින්න දරාගන්න බැරුවයි තමන්ගේ පැටව් ආහාර කරගන්න හදන්. එවෙලේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ කියන අපේ බෝසතාණන් වහන්සේට ඔබ චුට්ටක් ඔතනට වෙලා බලාගෙන ඉන්න පැටව් කන්න ඉඩ දෙන්න එපා. මම ඉක්මනට ගිහිල්ලා කොටි දෙනගේ කුසගින්න නිවන්න ආහාරයමක් හොයාගෙන එන්නම් කියෝ. කියලා මෛත්‍රී බෝසතාණන් වහන්සේ මේ කොටි දෙනගේ කුසගින්න නිවන්න මොනවා හෝ ආහාරයක් හොයන්න කැලේට ගිය. අපේ බෝසතාණන් වහන්සේ දැම් මේ දිහා බලාගෙන ඉන්න කොහොම හරි පැටව් කන්න නොදී බේරගන්න අර ආහාර ටික අරගෙන එනකම්. බොහෝ වෙලාවක් ගත වුණා බැලුවා එන පාටක් නෑ. තාම මෛත්‍රී බෝසතාණන් වහන්සේ ආහාර හොයමින් ඇවිදින. එහෙම ඇවිදිනවා එන පාටක් නෑ. අර කොටි දෙනට කුසගින්න දරාගන්න බැරිම තැන පැටවුන්ව කණ්ඩ සූදානන් වෙනවා. ඒ මොහොතේ බැලුව එන පාටකුත් නෑ. අපේ බෝසතාණන් වහන්සේ තමයි එතන ආරක්ෂාවට තියලගී. උන්වහන්සේ කල්පනා කරා මම ලෝතුරා සම්බුද්ධත්වය පිණිස පාරමී පුරාගෙන යන කෙනෙ. මට අද පරමත්ත පාරමිතාව පුරලා දාන පාරමිතාවක් සම්පූර්ණ කරන්න ලැබෙන අවස්ථාවක්. මම මගේ ජීවිතේම ආහාරයක් කොට මේ කොටි දෙනට පූජා කරනවා. මම පරමත්ත පාරමිතාව පුරනවා ඒ තුළින් මට ලෝතුරා සම්බුද්ධත්වයම ලැබේවා මේ කොටි දෙනට පැටව් ආහාර කරගන්න නොලැබේවා මගේ ශරීරයේම ආහාරයක් වේවා ඒ පිනෙම් මට මතු ලෝතුරා බුද්ධ රාජ්‍යම ලැබේවා කියලා බුද්ධත්වය ප්‍රාර්ථනා කරගෙන තමන්ගේ ජීවිතයේ පූජා කරලා කොටි දෙන ළඟට පැන්නම්. ඒ වෙලාවේ කොටි දෙන ආහාර කරගත්. ටික වෙලාවකට පස්සේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ ආහාර ටිකක් හොයාගෙනාව. ඇවිල්ල බලනකොට ගෝලය පේන්න නෑ නවත්තල ගිය කෙනා පේන්න නෑ. පටපිට බැලුවා පහළ බලනකොට ඇඳුම් කෑලි ටික දැක්ක ගෝලයක්. ඒ වෙලේ කාරණය වටහාගත්ත නුවනින් බැලුව ප්‍රාර්ථනාව දැක්කා. ඒ වෙලේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ ප්‍රාර්ථනාවක් කරා ඉක්මම් බුදුම් බුදුනාවේ. තමන් තමයි ඉස්සරලා බුද්ධුවෙන්න හිටිය. පාරමී පුරාගෙන ඇවිල්ල මෛත්‍රී බෝසතාණන් වහන්සේ මුලින්ම බුදුවෙන්න හිටියේ. නමුත් මේ කරපු පරිත්‍යාගේ නිසා
ඉක්මම් බුදු මට කලින් බුදු වුණාවේ මම ඊළඟට බුදු වෙන්නම් කියලා ප්‍රාර්ථනාවක් කරලා අපේ බෝසතාණන් වහන්සේට ඒ කරපු පරිත්‍යාගයේ මත මට කලින් බුදු වුණාවේ කියන ප්‍රාර්ථනාව කරා. අන්න ඒ නිසා තමයි අපේ බෝසතාණන් වහන්සේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේට පෙර මේ මහා භද්‍ර කල්පේ 4 වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට මිනිස් ආයුෂ අඩුම කාලෙක හරි මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඉක්මනින් සම්බුද්ධත්වයට පත් වුණේ. ඒ නිසා පින්වතුනි අද කාලේ ඉන්න අපේ වාසනාව අද අපි බුදුවරු බොහෝ වෙලාවට දැන් මේ මහා භද්‍ර කල්පේ කකුසඳ බුදුහාඳුරු පහළ වුණේ මිනිස් ආයුෂ අවුරුදු 40000ක් වගේ දීර්ඝ කාලෙක. ඊළඟට කෝණාගමන බුදුරජාණන් වහන්සේ පහළ වුණේ මිනිස් ලෝකයේ ආයුෂ අවුරුදු 30000ක් වගේ වෙච්ච දීර්ඝ කාලෙක. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ මිනිස් ලෝකයේ ආයුෂ අවුරුදු 20000ක් වගේ වෙච්ච කාලෙක. නමුත් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ මිනිස් ලෝකයේ ආයුෂ අඩුම කාලෙක. ඒ කියන්නේ අවුරුදු 120ක් වගේ වෙච්ච කාලෙක. පින්වතුනි බෝසතාණන් වහන්සේලා තුසිත දෙව්ලොව ඉඳන් පස් මහ බැලුම් බලනවා හැම බෝසත් කෙනෙක්ම මව්කුස පිළිසිඳ ගන්න පෙර. ඒ තමයි දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය කන්ති සච්ච අධිඨාන කියන පාරමී ධර්ම සියල්ල සම්පූර්ණ කරලා අවසන් වෙලා මව්කුස පිළිසිඳ ගන්න පෙර තුසිත දෙව්ලොව ඉඳන් බලනවා තමන්ට මව්කුස පිළිසිඳ ගන්න තරම් සුදුසු පරිසරයක් ලෝකෙ තියෙනවද? ඊට සුදුසු පින්වන්ත අම්මා කෙනෙක් ඉන්නවද? මොන වගේ රටකද? මොන වගේ ප්‍රදේශයකද? ඒ වෙනකොට මනුස්ස ලෝකෙ මිනිස්සුන්ගේ ආයුෂ කොච්චරද කියලා බලනවා. ඒක තමයි අපි කියන්නේ පස් මහා බැලුම් බලනවා. ආයුෂ දිහා බලනවා. ඒ ආයුෂ දිහා බලන්නේ මනුස්ස ලෝකයේ ආයුෂ අවුරුදු 100ට වඩා වැඩිද කියලා බලනවා. කාලය, දීපය, දේශය, කුලේ මව. එතන කාලය කියන්නේ මනුස්ස ලෝකයේ ආයුෂ ගැන. ඒ සුදුසු කාලයක්ද දැන් මනුස්ස ලෝකේ? අවුරුදු 100න් පල්ලෙහාට ආයුෂ බැස්ස කියන්නේ ධර්මාවබෝධයට හිත් පහල කරගන්න අමාරුයි මිනිස්සුන්ට කෙලෙස් වැඩි කාලයක්. ආයුෂ පිරිහිලා ලෙඩ රෝග වැඩි, විකෘති වෙච්ච ආසාවන්ගෙන් යුක්තයි. කෙලෙස් වැඩි කාලවල මිනිස්සුන්ට ආයුෂ අඩු කාලවල නිවන් අවබෝධයට හිත් නැඹුරු කරගන්න අමාරුයි. ඒ නිසා මිනිස් අවුරුදු 100ට වැඩි කාලවල විතරයි බුදුවරු පහළ වෙන්නේ. අපේ බෝසතාණන් වහන්සේ දා මනුස්ස ලෝකෙ දිහා බලනකොට මිනිස් ආයුෂ අවුරුදු 120ක්. අවුරුදු 100ට වඩා වැඩි. ඒ නිසා තුසිත දෙව්ලොවින් චුත වෙලා පින්වන්ත මහා මායා දේවිය කුස පිළිසිඳගෙන එදා ලෝතුරා සම්බුද්ධත්වයට පත්වීම පිණිස මනුස්ස ලෝකෙට වැඩම කරා. එදා අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා දහම් දෙසලා උන්වහන්සේ පිරිනිවන් පෑවා. හැබැයි ඔබට හිතෙන්න පුළුවන් ඒ කාලේ එහෙනම් අඩුවෙන් නිවන් දකින්න ඇති කියලා. පින්වතුනි මනුස්ස ලෝකෙ පිරිස අඩු වුණාට දෙව් බඹුන් විශාල වශයෙන් නිවන් දැක්කා. මේ ආයුෂ අඩු වැඩිකම තියෙන මනුස්ස ලෝකේ. කාලයකට අසංකීය දක්වා වැඩි වෙනවා. කාලයකට අඩු වෙලා අවුරුදු 10ට අඩු වෙනවා. ආයෙමත් විශාල විනාශයක් වෙලා වැඩි වෙලා අසංකීයට වැඩි වෙනවා. ආයෙමත් අඩු වෙලා අවුරුදු 10ට අඩු වෙනවා. මේවට කියන්නේ අන්තක්කල්ප. කල්පයක් තුල තියෙන අන්තක්කල්ප. එතකොට මේ අන්තක්කල්ප අතරතුර ආයුෂ අඩු වැඩි වීම තියෙන මනුස්ස ලෝක. හැබැයි දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ ඒ ආයුෂ අඩු වැඩි වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා දැන් අපේ බුදුරජාණන් වහන්සේගෙන් බණහලා නිවන් දැකපු ප්‍රමාණය ගැන දේශනාවේ අටුවාවල විස්තර වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච තැන ඉඳන් උන්වහන්සේ අවුරුදු 45ක් වැඩ ඉඳලා පිරිනිවන් පාන මොහොත වෙනකොට බුදුරජාණන් වහන්සේගෙන් බණහලා නිවන් අවබෝධ කරගත්ත ලෝක සත්වයන්ගේ ප්‍රමාණය සූවිසි අසංකේය 9 කෝටි 60 ලක්ෂයක් දෙනා. එතකොට හිතන්න සූවිසි අසංකේය 9 කෝටි 60 ලක්ෂයක් දෙනා
ගෞතම බුද්ධ ශාසනය තුළ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන මොහොත වෙනකොට උන්වහන්සේගෙන් බණහල නිවන් දැක්. හැබැයි ඒ අතරින් වැඩිපුරම දෙව්මමුන් තමයි මාර්ග පල ලැබුයි. ධම්මචක්ක දේශනාව අහලා මනුස්ස ලෝකෙ කෙනෙක් සෝවාන් වෙනකොට 18 කෝටියක් දෙවියන් එදා මාර්ගඵල ලැබුවා. දෙවියන් අතරින් කෝටි ගණනින් පින් පිරිච්ච අය පාරමී සම්පූර්ණ කරගත් අය දිව්‍ය බ්‍රහ්ම ලෝකවල ඉනම් මාර්ගඵල ලබනවා. ඒ නිසා පින්වතුනි අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලේ පින් ඇති බොහෝ පිරිස නිවන් අවබෝධ කරගත්තා. හැබැයි අපි මොකක් හෝ අපේ එදා තිබ්බ දුර්වලතාවයක් අඩුපාඩුවක් පින් නැතිකම හෝ නිසා අපි තාමත් සසර ඉපදී යනවා. හැබැයි අපි යම් මට්ටමින් හරි පෙර පිනක් තියෙනවා. තාම බුද්ධ ශාසනයේ තියෙනවා. ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 2559ක් වෙච්ච කාලෙක තාමත් සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. බුද්ධ අධිෂ්ඨාන ලෝකෙ තියෙනවා. ඒ ධර්මයේ පිරිසිදුව තියෙනවා. බුද්ධ ශාසනයේ පවතින කාලෙක අපි ආයෙමත් මනුස්ස ලෝකයේ ධර්මය තියෙන රටක තියෙන පලාතක ප්‍රතිරූප දේශයක ඉපදුනා පෙර පිනක් ඇතුව උබ්බේච කත පුඤ්ඤත පෙර පිනක් ඇතුව අපි ඉපදුනා. ඒ නිසා අපිට බණ ටික අහන්න ලැබෙනවා. කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබෙනවා. අප්‍රමාදී වෙන්න ඕන කියලා නිකං අහන්න හරි ලැබෙනවා. මේ ධර්මයේ දියුණු කරන්න පුළුවන් මේ ජීවිතේ යමක් කරගන්න පුළුවන් කියලා අපිට අහන්න හරි ලැබෙනවා. අපි පෙර පින් ඇති පිරිසක්. හැබැයි අපි මේ ලැබිච්ච අවස්ථාවේ අතහැරගත්තොත් අපිට අපායකට වැටුනොත් ආයි ගොඩ එනකොට මෛත්‍රී බුද්ධ ශාසනයත් ඉවරයි. දැන් ඔබට මේ දේශනාව තුළ මේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ගැන වැඩිපුර කරුණු කියවෙච්ච නිසා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ගැන බොහොම ලස්සන විස්තර ගොඩක් කියවෙච්ච නිසා ඔබට හිතෙන්න පුළුවන් අනේ එහෙනම් මෛත්‍රී බුදු හාමුදුරන්ගේ කාලේ නිවන් දකින්න එක අපිට හොඳයි කියලා. හැබැයි මෛත්‍රී බුද්ධ ශාසනයේ නිවන් දකින්න නම් මේ ජීවිතේ පුළුවන් තරම් වීරිය වඩාගෙන ධර්මාවබෝධයට මහන්සි ගන්න ඕන. බැරි වෙලාවත් මේ ජීවිතයේ අපාය පැත්තකට වැටුණොත් සතර අපායකට වැටුණොත් ආයි උඩට එන්නේ කන කැස්පෑ වියසිදුරෙන් අහස බැලුවා වගේ. ඔය උපමාවලින් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අපායකට වැටුණොත් ආයි කවදහරි කැරකිලා සුගතියකට එනකොට ඔය මෛත්‍රී බුද්ධ ශාසනය නෙමෙයි මෛත්‍රී බුද්ධ ශාසනය ඉවර වෙලා කල්ප ගනම් බුද්ධ ශූන්‍ය කාලෙක විලා තියෙන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි මේ අපි ඉන්නේ තීරණාත්මක තැනක. අපි ඉන්නේ ගෞතම බුද්ධ ශාසනයක් තුළ. ඔබ මේ ජීවිතයේ වීරියෙන් ධර්මයේ දියුණු කරොත් මේ ජීවිතයේ ඔබට ප්‍රතිඵල කරා යන්න පුළුවන්. ඔබ ධර්මාවබෝධයේ පිණිස අවංක උත්සාහයක් ගත්තොත් මේ ජීවිතේ අඩුගානේ ඔබ සෝවාන්වත් වෙනවා කියන වීරියෙන් මහන්සි අරගෙන අපි හිතමු ලෙඩක් දුකක් අසනීපයක් මොනවා හරි හේතුවක් නිසා ඊට පෙර හදිස්සියේ හරි ඔබ මරණයට පත් වුණා කියලා. ඔබ අවංකව ධර්මාවබෝධයට මහන්සි ගත්ත කෙනෙක් නම් ඔබ මරණින් මත්තේ සුගතියක දිව්‍ය ලෝකෙක හරි උපදිනවා. ඔබට මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ හරි ඉතිරි මාර්ගඵල ලබාගෙන නිවනට යන්න මාර්ගය පෑදෙනවා. මොකද මනුස්ස ලෝකෙ කාලෙන් අපිට අවුරුදු කෝටි ප්‍රකෝටි ගානක් වුණත් මොකද මනුස්ස ලෝකෙ දැන් ආයුෂ අඩු නිසා තමයි අපට එහි දීර්ඝ කාලයක් වෙලා තියෙන්නේ. නමුත් දිව්‍ය ආයුෂ දිහා බලනකොට දිව්‍ය ලෝකෙ ඉපදිච්ච කෙනෙකුට මෛත්‍රී බුදුහාඳුර පහළ වෙනවා කියන්නේ ඒ තරම් දීර්ඝ කාලයක් නෙමෙයි. ඒ නිසා පින්වතුනි අප්‍රමාදීව ශ්‍රද්ධාව දියුණු කරගන්න. ධර්මාවබෝධයම අරමුණු කරගෙන සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන ගුණ ධර්ම වඩන්. ඒ ගුණ ධර්ම වඩාගෙන මමත් කොහොම හරි ධර්මයම අවබෝධ කරගන්නවා නිවන් අවබෝධයම කරනවා කියන චේතනාවෙන් ගුණ ධර්ම පුරන්න. එතකොට ඔබට මේ ජීවිතයේ වීරිය වඩන කෙනාට මෙලොවම යම් මට්ටමකට ප්‍රතිඵල ලබන්න පුළුවන්. අඩුගානේ ඔබට සුගතියක හරි ඉපදිලා නිවන් මාර්ගය දියුණු කරගන්න පුළුවන්.
එහෙම අවංක උත්සාහයක් ගත්ත කෙනෙකුට තමයි මෛත්‍රී බුද්ධ ශාසනය හරි ධර්මය දියුණු කරගන්න මුණ ගැහෙන්. එහෙම නැතුව මෙලව ලැබිච්ච අවස්ථාව අතහැරලා මෛත්‍රී බුද්ධ ශාසනයේ පතපත ප්‍රමාදයට පත්වනොත් ඔබට මෙලවත් නෑ පරලවත් නෑ මෛත්‍රී බුද්ධ ශාසනය කාලෙත් අපායක ඉන්න වෙන්න පුළු. ඒ නිසා මේ ජීවිතයේ අප්‍රමාදීව ධර්මාවබෝධයට වීරිය වඩන්න. ඔබ හැම දෙනාටම උතුම් වූ ධර්මයම දියුණු කරගන්න වාසනාවම ලැබේවා 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 කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරන. තිං අද මේ උතුම් ධර්ම දේශනාවෙන් රැස් කරගත්ත සියලු පින සියලු දෙවියෝ සාධකාර දෙමින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවි අසයිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ වහවහා සසරදුකින් අතමිදේවා කියල සාදු කියල දෙවියන්ට පින් දෙන්න. සියලු දෙවියෝ උතුම් නිවනටම පත්තේවා කියල අපි දෙවියන්ට පින් අනුමෝදන් කරනවා. ඒවගේ මද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්්‍ය භාරගෙන කටයුතු කරන්නේ නාත්තන්ඩිය වලහපිටිය දෙනිය පාර අංක 284 නිවසේ පදිංචි ඉන්ද්‍රාණි මාරසිංහ මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. මේ අයගේ අරමුණු අතර සඳහන් වෙන වසර 31කට පෙර මිය පරලොවගිය චාර්ලිස් මාරසිංහ පියාණන්ට පින් අනුමෝදන් කිරීමත් වසර 7කට පෙර ඔක්තෝබර් 11 වෙනි දින මිය පරලොවගිය ජේනෝනා මාරසිංහ මෑණියන්ට හා ජේනෝනා ජයසිංහ මෑණියන්ට හා මියගිය පවුලේ සියලූම දෙනාට පින් අනුමෝදන් කිරීමත් සසරදුකින් අත්මිදී චතුරාර් සත්‍ය ධර්මයම අවබෝධ කරගන්න හැම දෙනාටම වාසනාව ලැබේවා කියන ප්‍රාර්ථනයෙන් සුජීවත්ව ඉන්න හැම දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කෙරේ. එවගේමයි අද ධර්මදේශනාවට සම්බන්ධ වෙනවා ගල්කිස්ස ටෙම්පලස් පාර පළවන හරස් පාර පදිංචි දැනට කොරියාවේ රැකියාවේ නියුතු පැළෑඳගම ආචාරිගේ තන්දික මදුරංග ගුණතිලක මහතා සහ ඉස්සුරි සඳුනිකා මෙනවී ඇතුළු පවුලේ හැම දෙනා විසින්. ඒ අයගේ අරමුණු අතර සඳහන් කරන්නේ මිය පරලොවගිය සියලූම ඥාතීට පින් අනුමෝදන් කිරීම මල්ලිකා ජයවර්ධන දයාබර මෞතුමියට නිර්වාණ අවබෝධයම ලැබේවා කෙනතුම් ප්‍රාර්ථනයක් සුජීවත්ව ඉන්න නිමලසේන පියාණන්ට මදුරාවතී මෞතුමියට ඇතුළු පවුලෙ හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පත්තිය තුන්රුවන්ගේ ආශිර්වාදයේ දීර්ඝායු සම්පත්තියව ලැබේවා කියන ප්‍රාර්ථනයක් කොරියාවේ සේවේ නියුතු ටන්දික මදුරංග ගුණතිලක මහතාගේ රැකයා කටයුතු සාර්ථකව තුනුරුවන්ගේ ආශිර්වාද රැකවරණයෙන් කායික මානසික සූපත් භාවේ තුනුරුවන්ගේ ආශිර්වාද රැකවරණය ලැබේවා සැලසේවා කියන ප්‍රාර්ථනය. එමනම් පොදුවේ කල්පනා කරගන්න ඔබ හැම දෙනා නමෙන් මිය පරලෝගිය සියලු ඥාතීන් මේ පින් දැක බලානු මෝදන් වෙත්වා. ඒ ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත්තේවා සුවපත්තේවා වහවහා සසරදුකින් අතමිදේවා කියලසාදු කියල පින්දේ. ඒවගේ ඔබ හැම දෙනාටම ධර්මශ්‍රවණය කරපු නෙත් කාර්ය මණ්ඩලේ හැම දෙනාටමත් ලක්වාසී ලෝවාසී සියලු දෙනාටමත් දායකත්ති දැරූ පවුලොල සුජීවත්ව ඉන්න හැම දෙනාමත් නිදුක්කේවා නිරෝගිවේවා සුවපත්තේවා සියලු දෙවියන්ගේ පිහිට රැකවන්න තුනුරුවන්ගේ ආශිර්වාදය ඔබ හැම දෙනාටම සැලසේවා. උතුම් වූ ධර්මාබෝධය පිණිසම ඔබ හැම දෙනාටම මේ සියලු පින උපකාර වේවා 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 කියලපි ඔබට ආශිර්වාද කරනු. ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු ලෝක සාසනං. ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු දේශනං. ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු ත්වං සදා. හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි. අද සිත්නෙත් අසපුව සද්ධර්මානු ශාසනාව නිමාවට පත් වනත් ඉන් පසුව පැවැත්වෙන සාකච්ඡාව තුළ ධර්ම දේශනාව අපේ හාමුදුරන් වහන්සේ පැහැදිලි කර දුන්නු උතුම් වූ දහම් කාරණා
තවත් ඔබට සමීප වන ආකාරයෙන් සාකච්ඡාවට බඳුන් කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඊළඟ හෝරාව රාත්‍රී 9 දක්වා කාලයේ සිග්නෙට් අසපුව තුළින් ඒ කාරණා තුළින් ඔබට තවත් දහම් දැනුම උකහා ගන්නට පුළුවන්. එවෙනුවෙන් සූදානමින් සිටින්නට ඔබට ආරාධනා කරමින් ධර්මානුශාසනා පැවැත්වූ පූජනීය ගලිකුමේ ඥානදීප හාමුදුරන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම උන්වහන්සේ කරන සියලු සදහම් කටයුතු සාර්ථකව කරන්නට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් සිග්නෙට් අසපුවෙන් කෙටි විරාමයක් ලබා ගන්න. විරාමෙන් පස්සේ නැවතත් සිග්නෙට් අසපුව සදහම් සාකච්ඡාව සමග අපි සම්බන්ධ වෙමු. රැඳෙන්න අපි කෙටි විරාමයක් සඳහා යොමු වෙනවා. සිග්නෙට් අසපුව